समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से साधु 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 एकदम्मं भिक्खवे पजहत अहंगो पाटिभोगो अनागामिताय कथमे एकदम्मं दोसो भिक्खवे एकदम्मं पजहतातीति ධර්මානුශාසනාවෙහි සදහැබර ඔල අනුග්‍රහක දායකත්වයේ ධර්මින් ධර්මදේශනා විකාශනය කරන්නා වූ පින්තුම් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාවිලාසී සදහැබර පින්තුනි මෙම නාලිකාව ඔස්සේ දහම් කරුණු පැහැදිලි කරන අපි මේ සමාජයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව අනුගමනය කළ යුතු බොහෝ දේවල් පිළිබඳව හෙළිපෙහෙළි කරලා තිබෙනවා. මොකද අපි පාරම්පරිකව ඒක ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් බෙදලා තමයි යම් යම් ශික්ෂාපද යටතේ අනුගමනීය ප්‍රතිපදාවක ඇවිදින් තිබෙන්නේ. ඒ අම්මාකාරයක පාපෙන් වැළකීම සහ පුණ්‍ය කර්මයන්ගෙන් සුගතිගාමීම කියන මාර්ගය ඔස්සේ යන ගමන. නමුත් මේ ගැඹුරුම කොටස ගැන හොයලා බැලුවහම ඔය ආමන්ත්‍රණ පදය මේ පෞද්ගලික එකක් වෙන්නේ නැහැ. වික්ඛවේ කියලා කිව්ව පමණින් භික්ෂුන් සඳහා පමණයි කියලා හෝ ඇතැම් තැන භික්ඛුවා භික්ඛුණීවා. එතකොට භික්ෂුවක් හෝ භික්ෂුණියක් කියලා තියෙනවා. ඇතැම් ඒක පුද්ගලෝ කියලා තියෙනවා. ඉදපන වික්කේ කච්චෝ මහණනි එක පුද්ගලයෙක් එක්කෙනෙක් කවුරු හරි. ඒකෙන් කියවෙන්නේ මේ අර වචනේ එතන හිටපු අය සඳහා කරපු ඇමතීමක් පමණයි. ගැඹුරු ධර්ම කරුණු සමස්ත සමාජය සඳහාම කියන එක. එතකොට අපි මේ සමාජයට අද ධර්ම කරුණු පැහැදිලි කරනවා නම් අර පදේ අතහැරලා ගන්න වෙනවා. සවන් දෙන ශ්‍රාවක ශාවිකාවනි වෙනි කියලා. නැත්තම් සිවණක් පිරිසනේ කියලා. සිවණක් පිරිසම ශ්‍රවණය කරලා ඉන්නවානේ. ඒ හැමෝටම අපි සාමාන්‍ය සමාජයේ දන්නවට වඩා එහාට පොදුවේ අනුගමනය කළ හැකි. ඒ කියන්නේ ගෙදර කියලා නැහැ, විහාරස්ථානය කියලා නැහැ, ආරණ්‍ය කියලා නැහැ, ස්ත්‍රී කියලා නැහැ, පුරුෂ කියලා නැහැ. ඒ කොතනත් එදිනදා ජීවිතේ ගත කරද්දී තථාගතයන් වහන්සේ ඉගැන්වීම් පිළිපදමින් අනුගමනය කළ හැකි ඔබ දකින්නට වඩා එහාගේ ආධ්‍යාත්මික ඒකීය ප්‍රතිපදාවක් තමයි අපි ත්‍රිපිටකය තුළ අන්තිමට තේරුම් අරන් තිබෙන්නේ. ඒ පිළිබඳව සාක්ෂියක් ඉදිරිපත් කරන්න තමයි මම මේක පාඩයක් ගත්තේ. මේක මේ කුද්දක නිකායේ පවතිනා වූ සූත්‍රයක්. සූත්‍ර මෙතන තියෙනවා 5ක් විතර. පහෙන් එකක් මම මේ තෝරගත්තේ ඔබට වඩා තේරෙන එක. අනිත් ඔස්සෙත් කතා කරන්න පුළුවන්. මේකේ පුදුම වචනයක් තියෙනවා. අහංගෝ පාටිභෝගෝ අනාගාමීතාය. බුදුහාමුදුරන්ගේ අපවීමක්. පාටිභෝග කියන්නේ අප කැප වෙනවා කියලා. එතකොට උන්වහන්සේ වදාරනවා ඒක ධම්මං භික්ඛවේ පජහත. අර භික්ඛවේ වචනේ අතහැරියොත් එකම ධර්මයක් අතහරින්න බැහැර කරන්න. ඒ එකම ධර්මය අතහරින්න පුළුවන් නම් තථාගතයන් වහන්සේ පොරොන්දු වෙනවා අප වෙනවා අනාගාමී බවට පත් වෙනවායි කියලා. කතමේ ඒක ධම්මං. කුමක්ද ඒක එකම ධර්මය? දෝෂ භික්ඛවේ එක ධම්මං පජහතාති. අහන්නේ දෝෂය දේශය කියන දේ බැහැර කරලා දාන්න. දැන් අපිට තේරෙන භාෂාවේ දහම් පෙළෙත් පවතිනවානේ කාමරාග ව්‍යාපාද විනාශ වෙනකොට අනාගාමී කියලා. ඒ පෙළටත් ගැලපෙනවා. නමුත් අපි මේක හඳුනාගත්තේ නැත්නම් මේ අවස්ථාවට අපි එකතු වෙනව ඇරුණාම මේ අවස්ථාව ඉත්තෙක් කොට ගන්න
ඒ අවස්ථාව අපිත් එක්කොට අරගෙන අපිව අමාරුවේ දාන්න මේ සමාජයේ මේ ක්ලේශ ධර්මයන් කටයුතු කරන අරනහම අපිට මේවා පාලනය කර ගැනීම පිළිබඳ අවශ්‍ය අවබෝධය තථාගත ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තොරව ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳව තියෙන ලස්සන ගාථාවකුත් තියෙනවා. ඒකත් කියලා අපි මේ මාතෘකාවට යමු. මෙන්න මෙහෙමයි පවතින්නේ. යේන දෝසේන දුට්ඨාසේ සත්තා ගච්ඡanti දුක්ගතින්. යමෙක් මේ දෝෂ කියන හැඟීමෙන් දූෂිත වෙයිද? ඒ කියන්නේ ඒ පුද්ගලයා ඒ ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි සත්වයා ගච්ඡanti දුක්ගතින් කියන එක සාමාන්‍ය සමාජයට හුරු වෙලා පවතින්නේ මේ අපායට යනවා කියන එක. මට නම් හිතෙනවා ඕක මේ ඒ ද්වේෂය හේතු කරන මනුස්සයා එතනින් එහා පැත්තට ඉදිරියට දුකටපත් වෙනවා කියන එක. ඉහාත්ම වශයෙන්ම. ගති කියන්නේ මාර්ගය, දුක් කියන්නේ දුක කියන එක. ඒක දුකටපත් වෙන මාර්ගයට මේ ද්වේෂයෙන් දූෂිත වුණා වූ පුද්ගලයාපත් වෙනවා. එතකොට ඒක මේ සමාජයේ ඒක වැඩෙන හැටි දන්නෙත් නැහැ. ඒ ඉවත් වෙන ආකාරය දන්නෙත් නැහැ. එය අපසත්ව සිටින්නා වූ අපේ ඇතුළත වැඩෙන්නා වූ පරම හතුරෙක් බව දන්නෙත් නැහැ. ඒ හතුරුකමට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. හැමතැනම මේ හතුරු අයවදින් මිනිසාට දුක් ගෙනත් දෙනවා. ඊළඟට ගාථාවේ පද සඳහන් වෙනවා තං දෝසං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ. අන්නේ ද්වේෂය පිළිබඳව සම්මදඤ්ඤාය මනාකොට දැනගන්න ඕනේ. යමෙක් දන්නේ නැතුව බෑ ඒක. අන්න එතකොට නොනැසි විපස්සිනෝ ඒක බැහැර කරන්න පුළුවන්. අර දැනගත්ත පුද්ගලයාට තමයි ඒක නොනැසින් යුක්තව බැහැර කිරීමේ හැකියාව තිබෙන්නේ. වර්තමාන සමාජයේ බැහැර කිරීමක් වෙනකොට ඒක උපදින්න දෙන්නේ නැතුව මගහැරලා ඉන්න හරි මොකක් හරි වෙනත් ක්‍රමයක් උදා ගන්නවා කරනවාම ඒක මූලොච්චින්න කියලා අපි කතා කරනවා. මුලින් සිත දැමීම නැමැති බුදුන් වහන්සේ වදාළ මාර්ගයට අවතීර්ණ වෙන්න මේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැතුව යම් යම් මාර්ග ගන්න අයට නොහක වෙලා පවතිනවා. ඒ වෙනුවට ඔවුන් කරනු ලබන්නේ පලා යාම, මගහැරීම. ඒක මේ ජීවිත කාලය තුළ මිනිසා පුරුදු කරගත්ත දෙයක්. Tamante යම් ආකාරයක අප්‍රසන්න දුක්සහගත දෙයක් තියෙනවා නම් ඒක මගහරින්නට මොනවා හරි ක්‍රමයක් පාවිච්චි කරන එක තමයි බුද්ධාවාදයෙන් තොර මිනිස් වර්ගයා කරන්නේ. ඒක ඉතින් නරකම පැත්ත වෙන්න පුළුවන්. නරක පැත්තෙන් මගහරිනවා කියලා කියන්නේ මත්පැන් බිලා වෙරි වෙලා නැත්තම් කුඩු ගහලා සිහිකල් කරගත්තාමත් අරක හිතට එන්නේ නැතුවම දන්නේ දැන් ඉඳහස් වෙලා. ඒ වගේම වෙනත් අරමුණක් වඩලා සමාධියක් හදාගත්තාමත් ලෞකික එතකොටත් අරව එන්නේ නැහැ. නමුත් මේ හැමෝම දන්නේ නැහැ මේක මුල් ගලවලා නැහැ මූලය තියාන මගහැරලා ඉන්නේ කියන එක. වත්මන් සමාජයේ අර ධර්මයක් හමු නොවන සමාජයේ මග අරින්න පුරුදු වෙනවා. ඊට පස්සේ ධර්මයේ හොයාන ගිහිනොත් මග අරින්න පුරුදු වෙනවා. නමුත් මෙතන පෙන්වන්නේ පජහන්ති විපස්සිනෝ සම්මදඤ්ඤාය. ඒක මනාකොට නුවණින් දැනගෙන ඊට පස්සේ නුවණින් මේක අයින් කරන්න ඕන. අන්නේ පාරට මිනිසා යොමු කරන්නට තමයි තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකෙට වැඩම කරලා සමාජයට ධර්ම දේශනා කළේ. සමාජයට මතක තබා ගන්න. වික්ෂු වික්ෂුණී උපාසක උපාසික සිව්වණක් පිරිසටම ජීවිතයේ මේ Taman අතිශය ඛේදජනක තත්ත්වයටපත් වෙන්නා වූ මේ දුෂ්ට ගති ලක්ෂණ ජීවිතෙන් බැහැර කරගත්තාම පුදුමාකාර සැනසීමක් තියෙනවා කියන පණිවිඩය දෙන්න තමයි බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේවනුස්සානම් පදේ යටතේ උන්වහන්සේ ගමින් ගමට සැරිසැරුවේ. ඒ විතර පමණක් නෙවෙයි ඉදා තිබුණු පහසුකම් අනුව තනිව බැරි නිසා තමයි ඒ සඳහා ධර්මදූත පිරිසක් හදාගත්තේ. ඒ ධර්මදූත කියන පදේ පවතින්නේ gedara ඉන්න බැරි නිසා මේ මහාන කරගන්න පිරිස් හොයන ගියා කියන එක නෙමෙයි. එහෙමත් ඔය මෑත පොත්වල ලියලා තියෙනවා. ඒකයි මම එහෙම කියන්නේ. නමුත් ධර්මදූත මෙහෙර මුලැමැද අහගත් අග යහපත් සමාජයට දහම් දෙසන්න කියන එක. ගමින් ගමට. ඒ කියන්නේ sannivedanaya. අන්න ඒ sannivedanaya තේරුම් ගත්ත පුද්ගලයා තමයි ඊට පස්සේ ලබාගත් ජීවිතේ කැම්බීම් ඇඳුම් පැළඳුම් මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට අමතරව තවත් සැනසීම සඳහා කරන්න ඕන දෙයක් තියෙනවායි කියලා තේරුම් අරගෙන මේ කියන අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න කටයුතු කළේ. ඊළඟ පදේ මොකද්ද පෙන්වන්නේ? පහය නෝ පුණායන්ති ඉමං ලෝකං කුදාචනං. මේ දෝෂ කියන දුක් ගෙනත් දෙන්නා වූ මූලය ඔබට සම්පූර්ණයෙන්ම බැහැර කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් බිඳුව දක්වා. ඔය කියන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සීරෝ කරනවා කියලා. ඒවා එහෙම කියන්නේ තේරෙන්න ඕන නිසා. පුළුවනි නම් ඒ පුද්ගලයා ආය කවදාවත් මෙලොවට එන්නේ නැහැ කියලා තියෙනවා. පුණායන්ති.
පුනර්භවයකට මෙහාට මේ ලෝකෙට කවදාවත් එන්නේ නැහැ කියලා තියෙනවා. ඒක මට තේරෙන්නේ මහ ලොකු ගොඩක් දේවල් කරන්න නැහැනේ. එක දෙයක් කරාම ඇතිනේ. නමුත් කල යුතු එක දේ පිළිබඳ අවබෝධයක් නැති සමාජය වෙනත් බොහෝ දේවල් කරන්න ගන්නවා මේ සඳහා. මේ දුකින් නැත විඳීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගොඩක් අනුගමනය කරන්න ගන්නවා මදාල දේ තේරුම් ගන්න නැතුව. මේ වත්මන් සමාජයේ අපේ පාරම්පරික බෞද්ධ පින්නතුන්ගෙන් අහලා බලමු අපි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝගෙම. ඔය පන්සල් රකින්නේ මොකටද? ඔය අටසිල් රකින්නේ කොමටද? ඔය දන්සල් දෙන්නේ මොකටද? ඔය විහාරාරාම ඉදි කරන්නේ මොකටද? නිවන් ප්‍රාර්ථනා කරන්නේ. එතකොට ඔවුන්ට ඒක ප්‍රාර්ථනයක් විතරයි. එහෙම කරාම පස්සේ ලැබෙයි කියලා බොහොම සුන්දර උපකල්පනයක් තුළ ඉන්නවා. නමුත් මම දකිනවා මේ පෘථග්ජන භාවය තුළ මේ කරන ක්‍රියාමාර්ගයන්ට ලෞකික විපාක නැතිවා නෙවෙයි. මෙලොව මිනිසුන් අතර හෝ පැවිද්දේ හෝ දෙවියන් අතර. නමුත් අර ඒකදම් මං කියන කතාවේ තවත් 5ක් 6ක් තියෙනවා. අපි ඒක දැන් කතා නොකර එක විතරක් කතා කරමු අපි අද. ඒක බැහැර කිරීම නැමැති මාර්ගයට මා අද දකිනවා මේ ත්‍රිපිටකය පරිහරණය කළ කෙනෙක් වශයෙන් සහ ලෝකේ පවතින ආගමික චින්තනයන් පිළිබඳ හදාරපු කෙනෙක් වශයෙන් මේ එකම ධර්මයේ ප්‍රහාණයට මේ පංචශීල ප්‍රතිපත්ති සීල උපසපන් සීලය දක්වාම ඒ සංවරයේ විපාක තිබුණාට එකක් වඩා හොඳට නමුත් ප්‍රමාණවත් නැහැ කියලා. ඒක වෙනත් දහමක්. අර ඕනෑම ශික්ෂාපද සංවරයක සිටමින් ඒවා බැහැර කරන්න අවශ්‍ය නැහැ. අනුගමනය කළ යුතු වෙනත් දහමක්. මේ පිළිබඳ මා සොයා බැලුව දෙයක් තමයි මේ සඳහා වෙනම සූදානම් වීමක් වෙන්න ඕනද කියලා. ඒ බුදුන් වහන්සේ මේ සමාජයේ උපන් සමාජයට උපදින්න එපා කියලා හරි කෑම ගන්න එපා කියලා හරි හුස්ම ගන්න එපා කියලා හරි ඇඳුම් අඳින්න එපා කියලා හරි වතුර බොන්න එපා කියලා හරි මව්පියන් පෝෂණය කරන්න එපා කියලා හරි එහෙම වෙනම අතහරින්න මාර්ගයක් දේශනා කරලා නැහැ. ලෝකයේ දියුණු වෙන තාක්ෂණයත් එක්කලා අපේ සුව පහසුව සඳහා නැත්නම් සමාජ යහපත සඳහා යමක් කරන්න ඕනේද? ඒව පිළිබඳ නීති රීති නැහැ. ඒක නීති රීතියක් පවතින්නේ මේ අර තමන්ගේ චිත්තාභ්‍යන්තරයේම අපි මේ කතා කරන දේශමූලය බලවත් වෙනවා නම් එහෙනම් මේ වැඩේ කරන්න එපා කියනවා. මොකද තමන් දුකටපත් වෙන නිසා. පව් සිද්ධ වෙනවා කියන කාරණෙන් ගන්න. එහෙම නැත්නම් පෙරේනවා කියන කාරණේ. එයින් වැළකීම ඇරුණාම වෙන වැඩවලින් වැළකීම වෙන කාරණයක් පෙන්වන්නේ නැහැ. දැන් මේ පිළිබඳව මට මතක් කරන්නට මේ තිබෙන තවත් සූත්‍රයක් මතක් වෙනවා. මේකට කියන්නේ නිකට්ඨ පුද්ගල සූත්‍රය කියලා. මේකේ බුදුන් වහන්සේ චරිත 4ක් ලස්සනට විග්‍රහ කරනවා. අන්න ඒකේ පෙන්නනවා මේ සමාජයේ ඉන්නවලු මේ නිකට්ඨ කායෝ අනිකට්ඨ චිත්තෝ කියලා කෙනෙක්. පුද්ගලෙක්. ඒකෙන් පෙන්නන්නේ මේ දුකින් මිදෙන ප්‍රතිපදාවට අවතීර්ණ වෙලා ඉන්නවා ඇඳුමින්. එහෙම නැත්නම් අවතීර්ණ වෙලා ඉන්නවා මේ ආරණ්‍ය වනසෙනසුන් වලට ගිහින්. එතකොට වැදගෙන. අදාළ බාහිර වශයෙන් මේ අදාළ තැනට වැදගෙන. එතකොට මෙහෙවත් ගන්න සමාජයේ ගත්තොත් එහෙම ඒකෙන් පෙන්වන්නේ අපි දුකින් නැත මිදෙන්නේ මගේ අනාය කියන එක. දැන් බුදුන් වහන්සේගේ කාලේ සිවණක් පිරිස කියන වචනේ පාවිච්චි කරලා තිබෙන්නේ උපාසක උපාසිකා සදහම් තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවට යන අය කියන එක. එතකොට ඒක ප්‍රදර්ශනය කරන විදිහ තමයි බාහිර වශයෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඇඳුම් වලින් යුක්ත වෙන එක. වර්තමානයේටත් එවන දවසකදී අනිත් අය කරදර කරන්නේ නැහැ මේ ඇඳුමෙන් ඇඳගත්තාම. ඒ ඇඳුමෙන් එතෙන්ටපත් වෙන එකට නිකට්ඨ කායෝ කියලා කියනවා. වැදගෙන ඉන්නවා. නමුත් අදාළ කරුණට යොමු වෙලා නැහැ කියන එක කියනවා අනිකට්ඨ චිත්තෝ. ඒකෙන් මොකද්ද පෙන්වන්නේ? ඒ ඇඳුමේ හිටියට අර Tamanට පාලනය කරන්න තිබෙන්නා වූ අදහස් තුන පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ අදහස් තුنين වෙන්නෙන්ටයි මේ ඇඳුම උදව් වෙලා තිබෙන්නේ. නමුත් ඒ අදහස් තුන පාවිච්චි කරනවා. මේ අදහස් තුන පිළිබඳව මෑතකදී අපේ ධර්මදේශනාවල අපි ගොඩාක් කියවනවා. මේ සූත්‍රෙත් තිබෙනවා. ඒකට කියන්නේ අපේ සුල උපදින්නා වූ අදහස් තුනක්. එහෙම නැත්නම් අපිකට කියනවා කාම විතර්කය. ඒක සාමාන්‍යයෙන් ඔය ලෝභ මුල් කොටගත්, ඇලීම මුල් කොටගත්තා වූ නැවත නැවත ඉටු කර ගැනීමට තියෙන ඕනකම. දැන් පංච පාපය ගත්තොත් එහෙම පංච පාපයේදී
මාංශ ලෝභය, හොරකමින් ලැබෙන ලෝභය, කාමීත්‍යාචරණ ලැබෙන ආස්වාදය, මුසාවෙන් ලැබෙන වාසිය, සුරාවෙන් ලැබෙන දුකින් පලා යාම ආදී ඒකට කිසියම් ලෝභ බැඳගන්නේ ඒකෙන් වාසියක් තියෙන නිසා. එතකොට ඒකට කියනවා අදහස හිතට එන එකට කාම විතර්කය. දැන් අපිට අදාළ මෙතෙන්ද ඒක තමයි ඊළඟ විතර්කය. හිතට ද්වේෂය නැත්තම් තරහ එන එක. එතකොට ඔහුගේ හැඟීම් වෙනස් වෙනවා, මුහුණුවර වෙනස් වෙනවා, වචන පවා රළු වෙනවා. එතකොට ඒකට එකතු වෙනවා මේ සමස්ත සමාජයම. එතකොට ව්‍යාපාද විතර්කයට එකතු වෙනවා. ව්‍යාපාද විතර්කයේ දුර ගියොත් එහෙම අනතුරුව අවිදරන්න ගන්නවා. තම තමන්ට තිබෙන අවි. ඒතේ අවි සම්බන්ධයෙන් ගත් කල පොල්ලක ඉඳලා පොටුවක ඉඳලා න්‍යෂ්ටික අවිය දක්වා. එහෙම නැත්නම් ඒවැ මූල තත්ත්වයන් පැහැදිලි කරනවා වදයටපත් කරන්න, බන්ධනයටපත් කරන්න, උදුරා ගන්නට, ගමෙන් බැහැර කරන්නට, පෙස්සමක් වගේ දෙයක් ගහලා එලවලා දාන්න. එහෙමත් නැත්නම් තවත් ආකාරයෙන් පැහැදිලි කරනවා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදී අදෘශ්‍යමාන දේවල් යොදලා ඔහුගේ ආර්ථික මූල්‍ය සිඳලන්නට නැත්නම් ඔහුව වට්ටන්න. අනේ ක්‍රියාව නෙමෙයි මෙතන පෙන්වන්නේ. මේ ඇතුළත පවතිනා වූ හැඟීම තමයි මේ ව්‍යාපාද විතර්කය කියලා කියන්නේ. විහිංසා කියන එක තව ටිකක් එහාට අවිධාරණ එක. අන්න මේ තුනට එකතු වෙනවා නම් ඒවට වැදගෙන ඉන්නවා කියලා කියන්නේ. ඇදගත් කයෙන් හිටියට සාසනික ප්‍රතිපදාවට දාලා නිල ඇඳුමින් ඒකට ප්‍රවිෂ්ඨ වෙලා හිටියට අභ්‍යන්තරයෙන් පෘථග්ජන භාවය තුළ අර තුන පාවිච්චි කරනවා නම් දැන් ඒකට වැදගෙන ඉන්නේ. එතකොට මේ පුද්ගලයා මේ වැඩේ කරන්නේ නැහැ කියන එක තමයි මේකේ පෙන්වන්නේ. මේ හතරක් මේකේ තියෙනවා. මම උදාහරණයක් විතරයි ගත්තේ පැහැදිලි කරන්න. අන්න මේ පෙන්නන මේ පජහත ධර්මතාවයට මේගොල්ලන්ට අවශ්‍ය අවවාදයේ අනුශාසනාව මාර්ගෝපදේශකත්වය ලැබිලා නැහැ. දැන් ඔබට තේරෙනවද මේ දේවල් බලවත් වෙනකොට දුකටපත් වෙනවයි කියන එක? වර්තමානයේ පුවත්පත්වල වාර්තා වෙන යම් අර්බුද සම්බන්ධයෙන් ගත් කල, අපරාධ සම්බන්ධයෙන් ගත් කල ඒකේ කියවෙනවා නේද? ප්‍රශ්නයක් දුරදි ගියාමේ ප්‍රතිඵලයක් වශයෙන් කියලා. බහින් බස් වීමක් දුරදී ගියාමේ ප්‍රතිඵලයක් වශයෙන් අනතුරු ඒ දවරයක් බවට පත් වෙලා අනතුරු එක්කෙනෙක් ඝාතනය කරයි. එතකොට ඒ බඳු දේවල් වාර්තා කිරීමේදී පුද්ගලයෝ කරා කියන අර්ථයෙන් තමයි වත්පත වාර්තා කරන්නේ. පුද්ගලයා කරා කියන අර්ථයෙන් තමයි නීතිය උන්ට දඬුවම් දෙන්නේ. අනේ තමයි දැක්මේ තියෙන මද බව. ප්‍රමාණවත් දැක්මක් නැහැ. තථාගතයන් වහන්සේ මේ සමාජයේ ඒත්තු ගන්න උත්සාහ කරනවා නම් මේවා කරන්නේ ඔබේ අතපය නෙමෙයි, ඔබ නෙමෙයි. ඔබේ ශිත්‍ති හටගත්තා වූ බලවත් වුණා වූ ප්‍රධාන වශයෙන් ව්‍යාපාද විතර්කේ නැත්නම් විහිංසා විතර්කය. එහෙනම් ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ බලවත් කිරීමෙන් සත්වයා දුකටපත් වේ කියන ඒ න්‍යාය වැරදිද? එබඳු දෙයක් අරගන්න එක්කෙනෙකුගේ අතක් නැහැ. තව කෙනෙකුගේ කකුලක් නැහැ. තව කෙනෙක් රෝහලේ, තව කෙනෙක් පරලොව, තව කෙනෙක් ජීවිතාන්තය දක්වා මරණ දඬුවම නැත්නම් එල්ලුම් ගසේ. කාටද මේ විතර්ක පාවිච්චි කරලා එතකොට සැප ලැබිලා තියෙන්නේ? ඒ හැමෝම දුකටපත් වෙලානේ. අන්න ඒක තේරුම් ගන්න. මේ ජීවිතේ අපේ අතපය තිබුණාට, වචන තිබුණාට අපිට මේ ඒ මොහොතට උපදින්නා වූ මේ උත්සන්න වෙන හැඟීම දැන් නැහැ. නමුත් ආවෙලාවට අපව පාලනය කරන්නේ බලවේගය. මේ බලවේගයකට එකතු වෙනවා කියන එකේ තේරුම තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මාංකුනුකුල ජීවිතය ඔබට නැහැ කියන එක. ඒ කියන්නේ ඔබ අසිහියෙන් කටයුතු කිරීම නැමැති මුලාව තුළ ජීවත් වෙන්නේ කරුණාම බුදුන් වහන්සේ වදාළ සිහියෙන් කටයුතු කිරීම නැමැති අප්‍රමාදයට සම්බන්ධ වෙලා මේන් මිදෙන්න ඕන කමක් ඔබට නැහැ. අවසන් වශයෙන් ද්වේෂය බලවත් වීම තුළ, ලෝභය බලවත් වීම තුළ ජීවිතෙන් එහා පැත්තටත් දුගතිගාමී වෙන්න පුළුවන්. මොකද මේ දේවල් හොයන්න ගියාපුවම ඒකට කියන්නේ ඒසනා කියලා. එතකොට ඒක කාම ඒසනා, විකෘති කාම ඒසනා, එහෙම නැත්නම් ද්වේෂ ඒසනා බවට පත් වෙනවා. ඉතින් එහෙම වුණාම ඒවා තහනමක් නැතුව විඳින්න පුළුවන් විසසහිත සර්පෙක් වෙලා, එහෙම නැත්නම් අසීමිතව කාමයන් විඳින්න පුළුවන් සුනකෙක් ගවයෙක් වෙලා, එහෙම ගවයෙකුට වඩා වඳුරු රංචුවක, රිලා රංචුවක නායකයෙක් වෙලා අන්න අර හොයපු පැත්තට ගච්ඡanti. මොකද මේ සිතට එන අරමුණ
මූලික සැපතක් පරම සැපතක් කියලා හිතාන ඒක ඊටු කරගන්න නැවත නැවත ඒ පැත්තට උත්සාහය දීම තුළ වැඩෙන්නා වූ ත්‍රිවිධ විතර්කය ඔහුට ලබා දුන්නා වූ ගමන. ඒ නිසා මම දකිනවා මේක එකක් විතරයි පෙන්වන්නේ මේක පජහත. අන්නේ පජහත තමයි බෞද්ධ තේමාව. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හැම දෙනාටම සුඛී ජීවිතය ගෙන යන ගමන් ඒ ජීවිතය තුළම තමයි මේ පජහත වෙනුවට මේක වඩේත කියන තැනට වැටෙන්නේ. වැඩෙන තැනට ඔබපත් වෙලා ඉන්නේ. ඒක ස්වභාවයෙන්ම මේ මිනිසාර සිදුවන වරදක්. ළමා කාලයේ පටන්ම ක්‍රමෙන් මේක චිත්තාභ්‍යන්තරේ රෝපණය වී පෝෂණය වෙනවා. මම ආසන් වශයෙන් මෙහෙම කියනවා මෙලොවට ආපු සිඟිත්තෙක් බඩගිනි මට බත් දෙන්න කියන්න දන්නේ නැහැ. නමුත් උට කායික වශයෙන් නැති වෙන්නා වූ ඕනකමක් නිසා මේක පිට වෙනවා හැඟීමකින්. කෙන්ද්‍රීය යෑමකින් හරි මොකක් හරි දෙයකින්. ඒක අම්මත් අඳුර ගන්නවා. ඒකට උට දැන් ඒ කාරණේ නිසා උට බඩගින්න නෙවෙනවා. ඊට පස්සේ බඩගින්න නිවා ගන්න සඳහා කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්ත සඳහා ඔහු අර ක්‍රමේ පාවිච්චි කරනවා. මේක කාම විතර්කේ නෙමෙයි නමුත් මම මූලයක් වශයෙන් පෙන්නන්නේ. අනතුරුව මවට ඔක අමතක වෙනවා. එහෙම නැත්නම් ඇහෙන්නේ ඈත ඉන්නවා. එතකොට දරුවා දෙවෙනි ක්‍රමයකට යනවා. ඒ තමයි අඬන්න. එහෙම නැත්නම් හයියෙන් යටගිරියෙන් කෑ ගහන්න. ඒ ඇඬීමේ යටගිරියෙන් කෑ ගහ ගැනීමේ තියෙනවා ස්වාභාවික වෙනකොට ටිකක් තරහින් කෑ ගහනවා වගේ. අන්න දැන් එතෙන්ට ඇවිදින් ව්‍යාපාද විතර්කය. එහෙමත් ටික දවසක් යනකොට ඒකත් සමහරට අම්මට අමතක වෙනවා නැත්නම් ළඟ නැති නිසා ඇහෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? ඉස කැටිකන් අල්ල ඇද්ද ගන්නවා. එහෙම නැත්නම් ළඟ මොකක් හරි තිබුණොත් එහෙම දරුවා දැන් ටිකක් ලොකුයි. ඒකෙන් දමලා ගහනවා කොහාට හරි. දැන් ඒක මේක තමයි මේ කාම විතර්කයට වඩා ව්‍යාපාද විතර්කයේ බලවත් ව්‍යාපාද විතර්කයට වඩා අවිහිංසා විතර්කයේ බලවත් කියලා අඳුනා ගන්න තියෙන හොඳම තැන. දරුවා මේක වැරදි බව දන්නේ නැහැ. දරුවාට ඕක අමතක වෙලා යනවා. හෙට උදේට ඕක නැහැ අම්මා එක්කට තරහ නැහැ. නමුත් මේක පාවිච්චි කරන්න ගියොත් මේකට එකතු වීම ජීවිත කාලය පුරාම ක්‍රමෙන් බලවත් වෙන්න ගන්නවා. ඔබ පිළිගන්නවාද ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරෝ මෙන්න මේ මෝඩකම බලවත් වෙන එකට බුදුන් වහන්සේ සසරේ ප්‍රමාදය යනුවෙන් නම් කරලා තිබෙන බව. ඉතින් ප්‍රමාදෝ මච්චුනෝ පදං හරිනේ. ඔය එකතු කරගෙන මරණයට තමයි යන්න පුළුවන්. අන්න ඒ නිසා මේවා එකතු කරමින් ජීවිතාවසානය දක්වා ගත කරලා මරණයට යනවට වඩා මේවා මැද තේරුම් අරගෙන එකතු වීම ඊට එහා බලවත් වෙන්න නොදී එකතු වෙන තැන නවත්තලා එකතු වෙන පැත්තට අනුසෝතගාමී කියනවා. එතනින් එහා පැත්තට පටිසෝතගාමී වෙන්න මගක් දේශනා කරපු එක තමයි බුදුබණ කියලා කියන්නේ. ඔය කියනටත් කියන්නේ බුදුබණ අසමින් සිත සතපායේ කුරුපනකම් හැරපිය ඒ පායේ කියලා. අර බුදුබණ අහලා සිත සංසුන් කරගෙන ක්‍රූර වූ ප්‍රාණඝාතයේ වළක්වන්න කියලා අර කියන්නේ කුරුපනකම්. ඒ කියන්නේ ඒකෙන් ඒක කරන්න ගියාපුවම ඒකෙන් පීඩාවට පත්වන පුද්ගලයාට යහපතකුත් නැහැ. Taman අර ලිඳට වැටෙනවා වගේ මේ ව්‍යාපාද මූලය බලවත් වුනහම ඒකෙන් Taman ක්‍රමයෙන් දුකටපත් වෙනවා. ඔබ බලන්න ඔය ව්‍යාපාද මූලයේ ඉස්පන්න වන මොහොතක පුද්ගලයෙකුගේ අතේ පායේ හැසිරීම මොකද්ද? වචනේ හැසිරීම මොකද්ද? සමහර අය ඔය හෘද වස්තු වල නාල එහෙම ටිකක් අඩාල වෙලා තිබුණට ආයේ පපුව හිර වෙලා ඒවල මැරිලා වැටෙනවා. බලන්නේ සැපතක්ද දෙන්නේ කියලා. එහෙනම් ලෝකයාට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න බඩගින්න තියෙනවා ඒකට ආහාර හොයන්න වෙනවා. ඇඳුම් තියෙනවා ඒක හොයන්න වෙනවා. මේවායේ තහනමක් තියෙන බුද්ධ ධර්මයක් නැහැ. ඒවා කලවත් කාටවත් කරදරයක් නොවන සහ දේශේ නොවැඩෙන ආකාරයෙන් හොයා ගන්න ඕන. නමුත් සමත් සමාජය සඳහා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ බලන්න මේ පදේ එකතු කරලා දෝසක්ඛය නිබ්බානං. අදාළ වචන විතරයි මම ගන්නෙ. ඔක අනිත්වත් තියෙනවා. බුදු සමයෙන් පෙන්වන උත්තරීතර සැනසීම කියලා කියන්නේ මේ දේශය නැති තැන නැති කර ගැනීම. අන්න මේක ඇති කරගන්නේ වැඩෙන්නේ කොහොමද කියන කාරණාව බුදුන් වහන්සේ ධර්ම දේශනාවක් තුළ මුල් ඡේදයේ පැහැදිලි කරලා දෙනවා. ඒකට නමක් තියෙනවා ඔන්න ඔබ සසරේ ප්‍රමාද වුණ කෙනෙක්. ඔබට මේකෙන් ගැලවෙන්න වෙන තැනක් නැහැ. මේක විපාක වශයෙන් ඔබට මෙහෙන් යන්නයි වෙන්නේ. විශේෂයෙන් දුගතිගාමී පැත්තට. සත්තා ගච්ඡanti දුක්ගතින් කියන පදයේ සිංහලට සත්වයා මරණින් පසු අපායට යනවා කියන අර්ථයට මෙහා අර්ථයක් ගනිමින් මම කියනවා සත්වයා ක්‍රමෙන් ඉහාත්ම වශයෙන්වත් මේ ජීවිතේම මේක බලවත් කළොත් ඒන දෝෂේන දුට්ඨාසේ මේ ද්වේෂයෙන් දූෂිත වුණොත් ඔහු දුකටපත් වෙනවා. ඒ දුකටපත් වීම තමයි ධන ධාන්‍ය ගිනි තබාගෙන විනාශ වීම.
එහෙම නැත්නම් හිරේ විලංගුවේ ළඟින් සිදුවීම, එහෙම නැත්නම් ජීවිතෙන් එහා පැත්තට පරලෝ යන්න සිදුවීම, එහෙම නැත්නම් අතප්පයක් නැතිවීම, මේ කීසා නොකී දේවල්. එකක්වත් යහපතක්ද සලසලා තියෙන්නේ. ඔබට සියුම් නුවණක් තිබෙනවද මේවා කරන්නේ ඔබද ඔබේ අතපයද නැත්නම් ඒ මොහොතට ඔබ මෙහෙවන්නා වූ මේ හැඟීමද කියලා. දැන් මම දැකලා තියෙන දෙයක් අහලා තියෙන දෙයක් තමයි සිල් සමාදන් වෙලා ඉන්න අහිංසක අම්මලා උපෝසත සීලය සමාදන් වෙලා බොහොම සංසුන්ව ඉන්නවා. අනේ අපිට කිසි වෛරයක් නැහැ. ඇත්ත කතාව. ඒ මොහොතට නැහැ තමයි. ඒ මොහොතට නැති වුණාට ගෙදර යන විට හොරකමක් වෙලා තිබුණොත්, ගෙදර යන විට පොලොස් ගෙඩියක් කඩාන ගිහින් තිබුණොත්, මොකක් හරි හා තිබුණොත්, එතන ඉඳලා සාප කරන්න අරක මතුවෙන්නේ නැද්ද? අනේ දැන් නැති වුණාට මේක උපදින්න හේතුව චිත්තාභ්‍යන්තරයේ තියෙනවා. ඒක නැවත එන එකට තමයි නැවත ඉපදීම කියලා කියන්නේ. නැවත ඉපදීමේ දුක. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව නැවත ඉපදීමේ දුක මෙලොව වශයෙන් නෙමෙයිද විඳින්නේ. නැවත උපදින්නේ මොකක් නිසාද? අපි තියපු නිසා. තියපු දෙයක් තමයි නැවත උපදින්නේ. තියපු දෙයක් නැවත ඉපදීමේ දුක තියෙනවා නම් නැවත උපද නැතිකරන්න තියන්නේ නැති එක නේද කරන්න ඕනේ. තැබුවොත් නැවත උපදිනවා නම් නොතබා සිටීමෙන් නැවත උපදින්නේ නැති වෙනවා. අන්න එහෙම මේ ජීවිතය තුළ ඒ මොහොතේ අපි මේ කතා කරන්නේ දේශ නැමැති මොහොතේ මතුවෙන මොහොතේනේ. ඒ මොහොතේ ඒකට එකතු වීමෙන් බලවත්වේ නැති කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න වෙනවා. ඇයි ඒක ධම්මං බික්කවේ පජහතනේ. මේ එකම ධර්මයේ ඔබට අතහරින්න පුළුවන් නම් මේ බුදුන් වහන්සේගේ අපවීම පොරොන්දුව අපිට ඉටු වෙන්න වෙනවා. මේ බුද්ධෝත්පාදය තුල උපන් ඔබට මට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව මේක ඉටු කරගන්න පුළුවන් එකක් වෙන්න ඕන. මොකද බුදවරු යමක් වදාළොත් වෙනවා කියලා ඒක වෙනවමයි කියලා තමයි එක සූත්‍රයක පවතින්නේ. වෙන්නේ නැහැ කිව්වොත් වෙන්නේ නැහැ. දැන් දේවදත්ත සම්බන්ධයෙන් කියනවා ආ පිළියම් නැහැ. විපාක විඳලාම එන්න ඕන. මොකද අනන්තරය අකුසල කර්ම ගොඩක් කරපු නිසා. එහෙනම් මේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව ඔබට මේක වදාරලා තිබෙන්නේ අනුගමනය කළොත් වෙනවා කියලා. එහෙනම් ඔබ පජහන්ති මේ අතහරන්නේ කොහොමද කියලා බුදුබණ අහලා ඉගෙන ගන්න ඕන නේද? අනේම අපි මෙතෙන්ට එන්න ඕන කාරණාව. ඉතින් එහෙමනම් මේක තව ටිකක් තේරුම් ගන්න ඕන. හැම මොහොතේම මේක අපි ළඟ නැහැ. මම දකින උදාහරණ තියෙනවා. සාමාන්‍යයෙන් ණයට පෙනයක් තියෙනවා. නමුත් ඕක දකින්න බෑ. නිදාගෙන ඉන්නකොට හරි පෙනෙන්නේ නැහැ. ඔහුව කුපිත කළොත් එතකොට පෙනේ පුප්පනවා. ඒ කුපිත වීමේ ප්‍රතිඵලයක් නේ පෙනේ කියන්නේ. අන්නේ කුපිත වීමේ ප්‍රතිඵලයේ පෙනේ පුප්පනවා වගේ අපි කුපිත වීමේ ප්‍රතිඵලය තමයි අපට පරුස වචන පාවිච්චි වෙන්නේ අවදාතට එන්නේ. එතකොට ඔබ කුපිත කළේ ඔබේ ශරීරයේද? නෑ, ඔබ පෝෂණය කළා වූ රෝපණය කළා වූ චිත්තාභ්‍යන්තර මූලය දෝෂ මූලය. අන්න යේන දෝෂේන දුට්ඨාතේ යම් ආකාරයෙන් මේ දෝෂෙන් දූෂිත වුණොත් යම්කිසි පුද්ගලයෙක් ඒක බලවත් කර ගැනීම තුළ සත්තා ගච්ඡanti දුක්ගතින් සත්වයා කෙලින්ම දුක කරා තමා යන්නේ. අන්න බුදුවරු හොයාගත්ත රහස ජීවත් වෙන්න ගිහින් මේ අනිකුත් ප්‍රශ්නත් එක්කලා හැලහැප්පෙන්න ගිහින් තමන් චිත්ත අභ්‍යන්තරයේ මේකෙන් අපිරිසුදු කරගෙන දුකටපත් වෙනවා. අන්න දැන් පෙන්වනවා ඊළඟ පාරේ ඒ දෝෂ ස්වභාවය නුවණින් බලන්න. දැන් තිබෙනවා නෙවෙයි අදාළ ඇහැට කනට නාසයට කරුණු ගැටෙනකොට කොහේ හරි තිබිලා එනවා. ඒ පිළිබඳව උන්වහන්සේ වදාරනවා මෙහෙමත්. ඔබට මේවා උපදිනවා නම් ඒ උපදින්න තියෙන නිසා කියලා. ධර්මයේ සම්දිට්ඨික ගුණය කියන සූත්‍රයේ සඳහන් වෙනවා මේවා ඔබට උපදින්නේ නැති දවසට ඒ තමයි ධර්මයේ සම්දිට්ඨික බව. ඔබ ළඟ ඒක නැති දවසට උපදින්නේ නැහැ. ඔබ ධර්මයට පැමිණිලා කියලා. මේ ධර්මයේ කියන වචනේ හොඳ දේ කියන වචනේ ඉක්මවා යමින් ගැඹුරට ගන්න වෙනවා. එතකොට ආගතං ඉමං සද්ධම්මන්ති කියලා තියෙනවා. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 දී තමයි සද්ධර්මයට පැමිණුනේ. යමෙක් සද්ධර්මයට පැමිණීම ආරම්භ වෙන්නේ සෝවාන් වීමේදී. රහත් වීමේදී තමයි සද්ධර්මයට පැමිණීම. එතකොට ඒකේ නික්ලේශී ස්වභාවය තමයි මේ සද්ධර්මය. ඒ සද්ධර්මයේ සරණින් තමයි දැන් ජීවත් වෙන්නේ. සද්ධර්මයේ සරණ කොටගෙන. නමුත් පෘථග්ජන සමාජයේ ජීවත් වෙන්නේ සද්ධර්මයේ සරණ කොටගෙන නෙවෙයි
කර්මය සරණ කොටගෙන. එතකොට ක්‍රියාත්මක වෙන්නේ ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය. අන ධම්මදීපා භික්ඛවේ විහෙරතු ධම්ම සරණ අන්නං සරණා කියලා වදාලේ කර්මය සරණ කරන් ජීවත් වෙන්න යන්න එපා, ධර්මය සරණ කරන් ජීවත් වෙන්න කියන එක. මේකට පජහන්ති විපස්සනෝ තේරෙන්න වෙනවා. මේ නුවණින් මේක බැහැර කරන්නේ කොහොමද කියලා. උන්වහන්සේගේ අපය අපට වළංගු කරගන්න නම් ඒ පජහත ක්‍රියාවට යන්න වෙනවා. ඒ නිසා මිනිසාට මම දකින්නේ ළමා කාලයේ පටන් මේකට එකතු වීම තුළින් පජහත වෙනුවට එකතු වීම බලවත් වෙනවා. එතකොට දුකටපත් වීම බලවත් වෙනවා. මෙන්න මේ නිසා මා දකිනවා 80ක් 90ක් ගිහින් මේක තේරුම් අරන් හදන්න ගත්තාම හදන්න අපහසුයි, කාලයක් නැහැ. මම දකිනවා සිදුහත් කුමරු ඇතුළු යෞවන පිරිස කලු කෙස් සුදු වෙන්නට පෙර නව යෞවනයේදී මේ සඳහා පිවිසි මෙන්න මේ වැඩේට පිවිසි මේක ෂෙයා කරන්න. යම් මට්ටමක් සිතේ තිබුණා, එතනින් එහාට වැඩෙන්න නොදී බැහැර කරන්න පිවිසියා. මා දකිනවා වර්තමාන සමාජයටත් අවුරුදු 60ට වඩා 50 හොඳයි, 50ට වඩා 40 හොඳයි, 40ට වඩා 30 හොඳයි, 30ට වඩා තරුණ දරු පරපුරට හොඳයි 20න් පටන් ගන්න. අධ්‍යාපනය නවත්තන්න ඕන නෑ, රැකියාව නවත්තන්න ඕන නෑ, මොකුත් නවත්තන්න ඕන නෑ. ඒවා කෙරෙන්න වෙනවා. ක්‍රීඩාව නවත්තන්න ඕනෙත් නෑ. ඒ වායේදී මේ උපදින මූලයට එකතු නොවෙන්න ඉගෙන ගන්න වෙනවා. එකතු වීමෙන් බලවත් වේ. එහෙනම් ඒකෙන් ජීවිතේට දැන් බලන්න මොකද්ද මේ බුදුන් වහන්සේ වදාරන්නේ කියන. ජීවිතේ දුකයි කියලා නෙමෙයි වදාරන්නේ. මිනිසුගේ චිත්තසංතානෙහි ලෝභ මූලය, දේශ මූලය බලවත් වීම ඔහු දුකටපත් කරයි. ඒවෙන් නම් බලවත් කරන්න ඒවෙන් මිදෙනවා නම් දුකින් මිදීම වෙන්නේ නැද්ද? වෙන්න බැරිද? ඒකට ඉතින් ප්‍රායෝගිකව පොතේ පෙළපෙනලා තිබෙනවා. ඔබට පුළුවන් නම් ප්‍රායෝගිකව අනුගමනය කරන්න මේක. ප්‍රායෝගික මාර්ගයේ පොතේ පෙන්නලා තිබෙනවා. පොතට ප්‍රායෝගික වෙන්න බෑ. ඔබට පුළුවන් ප්‍රායෝගික වෙන්න. අන්න බුදුන් වහන්සේ මේ සඳහා යෝජනා කළේ කුමක්ද? මත්පැන් බී මේකට මතක් වෙන්නේ නැති වෙන්න සිහිවිකල් කරගන්න කියනවාද? අර සමහර අය කියනවා පරිදි බාහිරයට මූණ දුන්නොත් තමයි මේක මතුවෙන්නේ, මූණ නොදී සිත ඇතුලේ හංගගෙන ඉන්න කියලා කියනවාද? එහෙමත් නැත්නම් මගහැරලා ඉන්න කියනවාද වෙනත් අරමුණක් කරගෙන? නැත්නම් මුහුණ දීලා මේ මුල සුන් කරන්න කියනවාද? මම නම් දකින්නේ මුලච්චින්න. මුල් සිඳින්න. මුල් සිඳින්නට හංගලා තියලා බෑ. අන්නර වචනේ තියෙන ලස්සනවත් පදයක්. uppannam. මේක හට ගන්න ඕන. මේ අවස්ථාව ඔබට අවදි වූ තැන් පටන් නිින්දට යනතුරුම ඔබ ඉන්න ආ වූ ශේස්ත්‍රය තුල හට ගන්නවා. uppannam කියන්නේ ව්‍යාපාද විතක්කේ හට ගන්න, දෝෂ මූලයේ හට ගන්න. හටගත් මොහොතේදී සංසාරයෙන් පුරුදු කරගත්තේ ජීවිතේ පුරුදුනේ එකතු වෙලා අවුල් කරගන්න. ඒ මෝඩකමට ආයිබුවන් කියන්න, තිත තියන්න කාලය ඇවිදින් කියලා තමයි බුදු සමය ඔබට උගන්වන්නේ. සැප කැමති නම්. ඉතින් මේ පිළිබඳව මට මතක තියෙන කතා අති විශාලයි. ඒවා කියන්න මම කැමති නෑ මේ මොහොතේ. ඔබ පුවත්පතකින් බලා ගන්න. ඒ වගේ අතක් නැතුව ගියේ, කකුලක් නැතුව ගියේ, දේපල ගිනිබත් උනේ, කෙනෙක් රෝහල් ගිහින් ගත වුණේ, අනිත් කෙනා පරලොව ගියේ, අනිත් කෙනා එල්ලුම් ගස් ගියේ. මේ ව්‍යාපාද විතර්කයට එකතු වී ප්‍රතික්‍රියා දක්වන්නට යාමේ ප්‍රතිඵලය නෙවෙයිද කියලා බලන්න, කාටද ඒකෙන් සැප ලැබුණේ කියලා බලන්න. ඒ වගේම උපාඩම් කරගත්ත ගාතාවක් අරන් බලන්න, අක්ඛෝදේන ජිනේ කෝදං. ක්‍රෝධය කියන එක ක්‍රෝධ කරලා දිනන්න හම්බ වෙන්නේ නැහැ, ක්‍රෝධ නොකිරීමෙන්. එතකොට සම්මන්තිද කුදාචනං නහි වේරේන වේරාණි. වෛර කරන්න ගින් කවදාවත් සංසිඳෙන්නේ නැහැ. අවේරේන ච නොකිරීමෙන් සංසිඳෙනවා. වෙන බුදුහාමුදුරුවෝ යමක් නොකරන්න කියලා තියෙනවා අපට. ඒක අම්මට උපස්ථාන කරන්න එපා, තාත්තට උපස්ථාන නොකිරීම කියලා නෙමෙයි කියන්නේ. අනේකයි මම බැලුවේ මේ සමාජයේ නොකළ යුතු දෙයක් බුදුන් වහන්සේ වදාරලා තියෙනවද කියලා. නෑ, සමාජයට අවශ්‍ය ක්‍රියාකාරකම් නොකළ යුතුයි කියලා නෑ. හැබැයි ක්‍රෝධ නොකරන්න, වෛර නොකරන්න කියලා තියෙනවා. ඉතින් අපි මේකේ පෙන්වන්නේ මේ දෝෂ නැමැති එකම දහම අතහරින්න පුළුවන්. මේක සඳහා අනිත්‍ය බැඳී පවතිනවා. ඒ නිසායි එහෙම පෙන්ලා තිබෙන්නේ. එතකොට අපට ඒ අවස්ථාව පිළිබඳව අපේ මේ සිතෙහි සැඟවී තිබෙනා වූ අවස්ථාව පිළිබඳව අපට අනුමාන ඥානයක් තිබෙනවා නම්, අදාළ කරුණු යෙදෙනකොට මේක මතුවෙන බව අපට වැටහෙනවා නම්, අපි කල්ැතුව නිගමනයකට ඇවිදින් ඉන්න වෙනවා. සතරෙක් ඉන්නවා මගේ ළඟ.
මේ සතුරා සැඟවී ඉන්නේ හොයාගන්න බෑ තැනක් නැහැ. නිකන් අර ගරිල්ලා හමුදාව වනාන්තරේ කාන්වල බංකර් යට එහෙම නැත්නම් ගල් ගුහාවල හැංගිලා ඉන්නවා වගේ. වෙඩි තිබ්බට වදින්නේ නැහැ. නමුත් ඉන්න නිසා තමයි ඉදිරි පෙළ ආරක්ෂක වලල්ල දුර වෙනකොට පහර දෙන්නේ අපට. මම පෙන්නන්නේ මේ පසුගිය යුද්ධ සමයේදී වුණ දේ සම්බන්ධයෙන්. එතකොට ඉන්න නිසා ඉදිරි පෙළ ආරක්ෂක වල දුර්වල කළා පහර දෙනවා. තිබෙන නිසා ඔබේ සිහිය නැති වෙනකොට එළියට එනවා. එයට වෙලාවක් තියනවද? එයට ස්ත්‍රී පුරුෂ භාවයක් තිබෙනවද? එයට ඇඳුමක් තිබෙනවද? මා දකින්නේ නිନ୍ଦ යන ස්වභාව අවදි වෙනතුරු තමයි පාවිච්චි කරන්න බැරි. අවදි වූ තැන් පටන් මව්පියන්ට දරුවන් හදනකොට, අඹුව සහ සැමියාට වුන් අතර ප්‍රශ්න ගැටලු වෙනකොට, ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර ගැටුම යනකොට, එහෙම නැත්නම් යම් තැනක සේවක පිරිසක් සහ ස්වාමියා අතර මේ වගේ බලන්න ශේස්ත්‍ර. මම කියනවා සමහර වෙලාවට කොන්දොස්තර මහත්තයාට නම් මගින් කියන දෙයක් නැතුවම මොන විදිහට. අදාළ තමන් ජීවත් වෙන ශේස්ත්‍රයේ මෙන්න මේ සතුරා විසින් ඔබ අන් අය සමග අප්‍රසන්න පුද්ගලයෙක් බවට පත් කරනවා. ඔබ ප්‍රිය කරන්නේ නැති පුද්ගලයෙක් බවට පත් කරනවා. අනතුරුව මේක දුරදිග ගියොත් ඔබට මේ කියන දුක්ගතින් පාර හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙමනම් දේශනා කරන්නේ මිනිසාට ජීවිතය තුළදී මේ දේශ මූලය මරා ගන්න. සමහර විට ඔබට හිතෙන්නේ නැද්ද මේකට මේ එකතු වෙන එක තමයි දේශේ නැවති අපුඤ්ඤාභි සංකාරයේ එකතු වීම තමයි නිත්‍ය සුඛ ආත්ම නැත්තම් මගේ මම මගේ ආත්ම කියන්නේ කියලා. ඒකයි අපි කරමින් හිටියේ කියලා. ඒ නිසායි අපිට ඒක එකතු වුනහම හෙරට ගන්න ඉතුරු වෙනවා. මේකට එකතු නොවීමෙන් මේක නැති වෙනවා කියන න්‍යාය ඔබට තේරුම් ගන්න බැරිද? සමහරට මේ එකතු නොවෙනවට වෙන්න බැරිද නුවණින් අනිත්‍ය කියලා දේශනා කරන්න ඇත්තේ. මතක තබා ගන්න අන්නේ කාරණාව. එතකොට අපි ඒක එකතු වෙන බලපතල පුරුද්දක් පුරුදු කරගෙන තියෙනවා. දැන් අපට එකතු නොවීම පුරුදු කරන්න වෙලා තිබෙනවා. මේ එකතු වෙන පුරුද්ද බලවත් කරගන්නවට කියනවා කාමාංග බලවත් කරනවායි කියලා. එකතු නොවන පුරුද්ද බලවත් කරනවට කියනවා බොජ්ජංග බලවත් කරනවායි කියලා. එතකොට ක්ලේශයන් නැමැති විශාල හමුදාවක් ඝාතනය කිරීම සඳහා බොජ්ජංග නැමැති වෙනත් ඒකකයක් නැත්නම් අනුකණ්ඩයක් අපි බලවත් කරන්න වෙනවා. ඒකට කියනවා සතිය වඩනවා කියලා. මා දකින්නේ සතිය කියලා ඔය අරමුණක් දෙහි යොමු කරගත්ත සතිය නෙවෙයි. මෙන්න මේ චිත්තාභ්‍යන්තරයේ තිබී මේ එන විට ඒ එන බව තේරුම් ගන්න. ඒට එකතු නොවී ඉඳ දිනු කරන්නා වූ සතිය. අර මෙතන තමයි පෙන්වන්නේ සම්මදඤ්ඤාය කියලා. ඒ දෝෂ පිළිබඳව එන ආකාරය පිළිබඳව මන අවබෝධයකින් ඉඳලා ඊට පස්සේ මොකද කරන්න ඕන? ඒ මොහොතට වෙනදා කළ පාවිච්චි කිරීම, වෙනදා කිරීම එකතු කිරීම වෙනුවට මේ මොහොතෙන් මේකෙන් ඉවත් වෙන්න පුළුවන්ද කියලා බලන්න වෙනවා. මේකට මේ ක්‍රියාත්මක වෙන්නා වූ න්‍යායක් තියෙනවා. තථාගතයන් වහන්සේ වදාළ මේ සිතේ පවතින න්‍යායක් තියෙනවා. ඒ න්‍යාය තමයි නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං එවං ලහු පරිවත්තං එතෙදං චිත්තං. මහණනි මම මේ සිත තරම් දකින්නේ නැහැ දෙයක් හටගත්ත ගමන් නැසෙන දෙයක්. ඒකට උපමාවක් කරන්න බෑ කියලා. එතකොට යමක් හිතේ හටගත්තට එකතු වුණේ නැත්නම් පවත්තන්න බෑ නැසෙනවා. අර හටගත්තාම නැසෙන න්‍යාය භාවිතා කරන්න කියලා නේද බුදුරජාණන් වහන්සේ මේ වදාරන්නේ. හටගත්තාම ඒකට එකතු වීමෙන් අනිත්‍ය වෙනුවට නිත්‍ය සුඛ ආත්ම ගන්නවා කියන්නේ අන්න ඒකයි. හටගත්තාම එකතු නොවීමෙන් බුදුන් වහන්සේ වදාළ නුවණින් දකින අනිත්‍ය බලන්න ඕනේ. කෙස්වල හරි ලොම්වල හරි මල්වල හරි නෙවෙයි. මේ සූත්‍රයට අනුව නම් ද්වේෂයේ. දැන් බලන්න මේ ද්වේෂය සංසිඳුවීම මරුණන් පස්සේ සංසිඳවාගෙන සමාජයට වැඩක් වෙනවද? මේ ද්වේෂය සංසිඳීම අනාගත බුදුන් වහන්සේගේ ශාසනය වෙනෙක් අනුගමනය කරනවා ප්‍රතිපත්ති පූජාන් බුදුන් ප්‍රතිපා. අද සමාජයට වැඩක් වෙනවද? මේ ද්වේෂය සංසිඳීම පැවිදි වුණ පිරිසක් විතරක් පාවිච්චි කරනවා. සමාජයට ප්‍රතිඵල හුඟක් ලැබෙනවද? ද්වේෂය සංසිඳුවේ යුත්තේ ද්වේෂයෙන් උත්පල වෙන විකෘති වෙන පුද්ගලයා. ඔහු අතින් සිදුවෙන දරුවන්ට, පවුලට, සමාජයට, සංස්කෘතියට, රටේ ආර්ථිකයට මේ සිදුවෙන හානි සියල්ල ඔහුගේ මේ නොමනා ක්‍රියාකලාපයේ අමනෝඥ ක්‍රියාකලාපය නිසා. මා දකින්නේ මෙහෙමයි. මේ හැඟීම් අපිව ප්‍රාණාපකරුවෙක් කරගෙන. අපි ප්‍රාණාපකරුවා කියන වචනේ මතක් කරගන්නකො.
හිසට එල්ල කරනවා පිස්තෝලයක් හරි දෙකක් හරි කියලා මං කියන දේ කරන්න කියනවා. දැන් වෙඩි තියයි කියලා බයට අර කියන ඕනේ දෙයක් කරනවානේ. අන්න ඒ වගේ අපිව අත්අඩංගුවට අරන් නේද තියෙන්නේ මේ දෝෂ මූලයේ විසින්. එයා කියන විදිහට නටන රූකඩයක් කළා නේද අපි. දැන් මෙයා මාරයා මේකට එකතු වෙනකොට මාරයාට අපි පරාදයි. බුදුන් වහන්සේ මාර පරාජය දේශනා කළානේ. එහෙනම් අන්න ඒ අර පජහන්ති කෙනකින් පෙන්වන්නේ මේක පරාජය කරන්න අපි තථාගතයන් වහන්සේ වදාළ ඒකට කියනවා බොජ්ජංග කියලා. බොජ්ජංග කියන්නේ අවබෝධයටපත් වීමේ අංග කියන එක. කාමාංග කියන්නේ දුකටපත් වීමේ අංග කියන එක. කාමාංග වඩමින් ඉන්නවා මිනිසා දැන් වඩන්න ඕන බොජ්ජංග අරට එරෙහිව. අන්න අර ඒ එන මොහොත එන්න හදනකොට හෝ ආවහම හෝ එකතු වෙනවද නොවෙනවද නොසන්සුන් වෙනවද සංසුන් වෙනවද කියලා වීරියෙන් යුක්ත වෙන්න වෙනවා. අර ඒකට විරිය තියෙන්නේත් ඒකනේ. සතිත් තියෙනවා ධම්මවිචයත් තියෙනවා විරියක් තියෙනවා. වීරේන දුක්ඛං අච්චේති කියලා තියෙනවනේ. අර වීරයෙන් පෙරකල මෝඩකම නොකර ඉන්නට මහන්සි වෙන්න ඕන කවද්ද? ඒ මොහොතේ ඒක ආපු මොහොතේදී. මා දකිනවා ඒක ගාථාවක තිබෙනවා කාන්ති පරමං තපෝතිතික්ඛා. මෙන්න මේ කාන්ති කියන්නේ ඔය ඕනෑම හැඟීමක් ඉවසීම. එකතු නොවීම. එතකොට එයාට අපේ හදවත තුල සිත තුල සැඟවෙන්න ඉඩ නැහැ. අපිව අත්අඩංගුවට ගන්න ඉඩ නැහැ. එයාට බැහැර වෙන්න වෙනවා. මෙන්න මේක තමයි පජහන්ති විපස්සිනෝ කියන එකෙන් පෙන්වන්නේ. ඔන්න බුදුවරු උපන් මිනිසුන්ට ජීවිතෙන් එහා පැත්තට යන්නේ නැතුව ජීවිතය තුළ තමන් දුකටපත් කරන්නා වූ මාවතෙන් නිදහස් වෙන්න වදාළ දේ. මෙයම විදර්ශනා භාවනාව විය නොහැකිද? මෙයම ඒකායන මාර්ගය විය නොහැකිද? එනිසා නොවේද තථාගත බුදු පියාණන් වහන්සේ සම්බන්ධයෙන් ඒක ධම්මං බික්කවේ පජහත කියලා තියෙනවා. දැන් ඔබ නොක කරන්න ඕන. ඔබ මේක ළමා කාලේ දන්නේ නැහැ. යෝගම බාර ශික්ෂාපද සංවරය තුළ සම්පූර්ණ බුද්ධ ආගම කියලා හිතාගත්තත් දන්නේ නැහැ. නමුත් ඔබට මේක තේරුම් ගන්න ලැබුණොත් අන්නේ තේරුම් කරලා දෙන පුද්ගලයා තමයි සත්පුරුෂයයි කියලා කියන්නේ. ඔහු මේ න්‍යාය පැහැදිලි කරලා ඒකට තමයි සද්ධර්ම දේශනය සහ සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. ඔබ මේ දෙකට එන්න වෙනවා. අනතුරු ඔබට අනුගමනය කරන්න තියෙන එක තමයි ධම්මානුධම්ම පටිපදා සහ යෝනිසෝ මනසිකාරයේවත් දර්ශනාව කියන්නේ. බලන්න එතකොට දෙක තුන එක දෙක තේරුම් ගන්න නැතුව තුන හතරට එන්න බෑ නේද? එක දෙක තේරුම් ගන්න වෙනවා. අන්න එතකොට ඔබට තේරෙනවා ඔබ තුල වෙමින් පවතුනේ පරිහාන ධම්මා දැන් ඔබ අපරිහාන මාර්ගයටපත් වෙනවා. ඔබ වෙමින් පවතුනේ අනුසෝතගාමීත්වය දැන් ඔබට පටිසෝත්‍රීගාමී වෙන්න පුළුවන් වෙනවා. අන්න මේක නැවත නැවතත් අභ්‍යාස වශයෙන් මේකට මුහුණ දීලා එයාව පරාජය කරන්න අපි ඉක්මන් වෙන්න වෙනවා. අර අනුපස්සී විහෙරති කියන පදෙන් පැහැදිලි කරන්නේ නැවතත් අවදි වූ තැන් පටන් බලමින් වාසය කරන්න. වැඩ කටයුතු වලට බාධාවක් නැහැ, යුතුයකම් වලට බාධාවක් නැහැ. ඒ ASCII තමයි මේ සර්පයා ඉන්නේ. අපට සිහිය තිබෙන්න වෙනවා අපේ සංසුන් බව, අපේ මහත්ම ගති ගුණය මේක ඉවත්ව යන්න යනවා මෙයා කියලා. මෙයා ආයෙදින් අපිව පිස්සෙක් කරනවායි කියලා. එහෙනම් එයා අපට එන්නේ යහපතක් සලසන්න නෙමෙයි මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් දුකටපත් කරන්න. එනිසා හතරෙක් වශයෙන් දැකලා මේ පුද්ගලයාට ආයුබෝවන් කියන්න බුදුන් වහන්සේ වදාළ බොජ්ජංග කියන ධර්මතාවය යොදා ගන්න වෙනවා. සති ධම්ම විචේ විරිය පීති පස්සද්ධි කියලා කතා කරනවා. අවබෝධයේ පිණිස පවතින අංග කියලානේ කියන්නේ. එනිසා ප්‍රායෝගිකව මේක අපි අභ්‍යාස මට්ටමින් දියුණු කරන්න ඕන. දැන් මට මතකයි අර ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලේ වරද්දක්ම වචනයක් ගුරුතුමිය නැත්නම් ගුරුතුමා corrections කියලා වචනයක් දීලා පස්සරේ ලියන්න කියනවා. ඒ වැරදි සෑදීමනේ. දැන් අපිට වැරද්දක් වෙලා තියෙනවා. නැවතත් චිත්තාභ්‍යන්තරේ නැති වෙනතුරු තැබුවොත් නැති වෙන්නේ, එකතු වුණොත් තබන්නේ, එකතුනේ නැත්නම් අතීතයේ ඇවිදින් ඉවර වෙනවා, අනාගතේ නොතබා ඉවර වෙනවා. අන්න දැන් මේ මාර්ගය තමයි අභ්‍යාසය. මෙන්න මේ කරුණ තේරුම් ගැනීමට තමයි අපි තේරුම් කර දීමට තමයි අපි ධර්ම දේශනාවන් කරනු ලබන්නේ. අන්න ඔබ මූල්‍ය විදන් දරා මොනම හෝ මාධ්‍යාවක ධර්ම දේශනාවක් කිරීම තුළ ඔබත් ලෝකයටත් මේ ධර්ම දානය දීම තමයි මුඛ්‍ය පරමාර්ථය වෙන්න ඕන. දෙවනුව ඔබේ මව්පියන්ට උපහාර දැක්වීම අවශ්‍ය නම් පින් අනුමෝදන් කිරීම කියන කාරණා කළාට කමක් නැහැ. එබැවින් මෙම කරුණ තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය ලබාගත් එකේ අර ආර්ථික සමෘද්ධිය, බාහිර සමෘද්ධිය ලබා ගන්න ගමන්ම ඒකට කියනවා ලෞකික සුව කියලා. මේකට කියනවා ලෝකෝත්තර කියලා. ජීවිතේ ලෞකික ලෝකෝත්තර සුවයන් දෙකටම උරුමකම් කියන පුද්ගලයෙක් බවට පත් කර ගැනීම සඳහා මේ දෝෂ සූත්‍රයේ සඳහන් පජහත ධර්මතාවය බැහැර කරමින්
පුනර්භවයට නොයන මගක් හෙළි කරගන්නට ඔබට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනා වේවාය කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සාදු සාදු. අද ධර්මානුශාසනාව සඳහා සදහැවර අනුග්‍රහක දායකත්වය ලබා දී තිබෙන්නේ බත්තරමුල්ල පැලවත්ත අකුරේගොඩ පාර අංක 115 නිවසේ පදිංචි තිලකා පෙරේරා, චින්දි සිල්වා, ඕස්ට්‍රේලියාවේ පදිංචි ජයන්ති අමරසේකර යන දියණිවරුන් තිදෙනා විසින්. බලාපොරොත්තුව මේට වසර 33කට පෙර අභාවප්‍රාප්ත වූ ආදරණීය පියාණන් වූ අම්බලන්ගොඩ පදිංචිව සිටි එම්.ඩී. විමල සූරිය මහතාගේ ගුණ සිහිපත් කොට පින් අනුමෝදන් වී හැකි තැනක සිටින්නේ නම් වටිනා ඒ වචනේ හරියටම පින් අනුමෝදන් වී ඉන්පසු මිනිසත් බව ලබා සසර දුක්කින් අත මිදීම පිණිස අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් චතුස්සත්‍ය අවබෝධ වේවා. අන්න බලන්න ඒකත් මේ අපිට මේ කියප එක මේ පජහත කියන එක අනුගමනීය ප්‍රතිපදාවක්. මොකද අපේ සමහර අය ඔය පින් දීලා කෙලින්ම නිවන් සැප ලැබේවා කියනවා. එහෙම්ම නිවන් යන්න පුළුවන් කියලා. නෑ ලෝභක්ඛය දේසක්ඛය මොහක්ඛය නිබ්බානන්නේ. ඒක තේරුම් අරගෙන මෙහෙට ඇවිදින් අනුගමනීය ප්‍රතිපදාවක් තියෙනවා. ඒක කිරීම තුළින් තමයි අපට මේ දුකින් මිදීම හම්බ වෙන්නේ. ඒක Taman වෙනුවෙන්ම කරන්න වෙනවා කියන එක තේරුම් ගන්න තිබෙනවා මේ අනුග්‍රහක භවතුන් මේකෙන් කියවෙන්නේ ඒකයි. මෙම පුණ්‍ය කුසලයේ බලයෙන් මේ පරලෝකියා වූ සියලු ඥාතීන් පින් ලබාගත හැකි තැනක ඇතනම් ඔවුන්ට උපහාරයක් වේවා. පළමුව පින් ලබාගත තැනක ඇතනම් පින් ලබාගෙන අනුගමනීය ප්‍රතිපදාවෙන් නිවන් මඟ හෙළි කර ගනිත්වා යන්නත් ප්‍රාර්ථනා කරනු ලබනවා. දේශකයන් වහන්සේටත් සුජීවත්ව සිටිනා හැමටත් නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු ලබනවා. මූලික දායකත්වයේ දරා ධර්ම දේශනා කරවාගෙන ධර්ම දානය දීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ ප්‍රාර්ථනයන් මත පිහිටා ඔබ සඳහන් කළ පරිදි පරලෝසෙපත්තන්ට දෙනා වූ පියාණන්ට උපහාරයක් වේවා, පරලෝසෙපත් ඥාතීන්ට උපහාරයක් වේවා. අවශ්‍ය නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා මතු උපදින භවයකදී මුලදීම කල්යාණ මිත්‍ර සෙවණ ලබා අනුගමනීය ප්‍රතිපදාව වටහා ගැනීම තුළින් අනුගමනය කිරීම තුළින් ඔවුන්ටත් මේ නිවන සැනසෙන මං පෙත්වර කරගන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මුල් දායකත්වයේ දර අනුග්‍රහක දායකත්වයේ දරුවෝ ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ අනිකුත් හැම දිනාටමත් මේ කරුණ පැහැදිලි කිරීම මෙලොව වශයෙන්ම දුක් නිරෝගී සුව සහ චිර ජීවනය සඳහා රැකිය ආදී කටයුතු වල සාර්ථකත්වය සඳහා රෝග පීඩාවන්ගෙන් දුරු වීම සඳහා පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන්වීම සඳහා කල්යාණ මිත්‍ර සේවනය සඳහා ත්‍රිවිධ විතරකයන්ගේ බලවත් වීම සහ ප්‍රහාණය අවබෝධ කර ගැනීමටත් හේතු වෙන ප්‍රහාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම තුළ ඔබට ඉහාත්මාසයෙන්ම දුකින් මිදීමට මේ පෙන්වන දුකින් මිදීමට මෙම ධර්ම දානය ධර්ම ශ්‍රවණයේ හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.